right. එහෙනම් අපි ලෙසන් එක පටන් ගමු. දෙවෙනි පාඩම තමයි අපි පටන් ගත්තේ. පළවෙනි පාඩම ඉවර කරා. පළවෙනි පාඩමේදී ඉගෙන ගත්ත කරුණු හොඳට මතක ඇති. ඒ වගේම දෙවෙනි පාඩමත් පටන් ගත්තා. මම සාරාංශය නැවත මතක් කරන්නම්. පළවෙනි පාඩමේදී අපි මොනවද අවසාන වශයෙන් ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ තොරතුරක් සහ දත්තයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒතකොට වෙන වශයෙන් ගත්තාම තොරතුරක් ලබා දෙන්න පුළුවන්. රූපයකට, ඉලක්කමකට, සලකුණකට හෝ වචනයකට අපි කියනවා දත්තයක් කියලා. නේ? මේ දත්ත සකස් කළා නැත්නම් ප්‍රොසෙස් කරලා තමයි අපි තොරතුරු ගන්න. මේ තොරතුරු අපිට තීරණ ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්ත හැම තොරතුරක්ම එහෙම ප්‍රයෝජන අපිට තීරණ ගන්න පාවිච්චි කරන්න බෑ. තොරතුරක පවතින ගුණාත්මක ලක්ෂණ ගැනත් අපි ඉගෙන ගත්තා නේද? හරි. ඊළඟට අපි පරිගණක පද්ධතිය පරිගණකය කියන එක පද්ධතියක් කියලා ඉගෙන ගත්තා. එතකොට දත්ත සකස් කිරීම සඳහා පරිගණකය හා පරිගණකගත උපකරණ භාවිතා කරනවා කියන එක ඉගෙන ගත්තා. එතකොට පරිගණක පද්ධතියේ දත්ත ලබා දෙන එක ආදානය කිව්වා. ඒ වගේම ඒවා සකස් කරලා එළියට දෙන එක ප්‍රතිදානය කියලා අපි කිව්වා. ඒ වගේම ගුණාත්මක තොරතුරක පවතින ලක්ෂණ පහ ගැන අපි කතා කරා. අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාව, කාලීන බව, පිළිගයාව වීම කියන ඒවා. ඊළඟට මේ දත්ත ආදානය සකස් කිරීම සහ තොරතුරු ප්‍රතිදානය කියන ඒවා මේවා පද්ධතියක තියෙන සංරචක කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කරේ සකස් කරගත් තොරතුරු හුවමාරු කිරීම සඳහා තාක්ෂණය ප්‍රයෝගී කරගන්නවා කියලා කිව්වා. මේකට අපි කිව්වේ මොකද්ද? තොරතුරු හා sannivedana තාක්ෂණය. එතකොට සකස් කරගත්තු තොරතුරු sannivedanaya කරන්න තාක්ෂණය පාවිච්චි කරනවා නම් අපි කිව්වේ ඒකට තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්ත තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවීම මගින් මිනිසාගේ කාර්යයන් ගොඩක් පහසු වෙලා තියෙන එකක්. ඒ වගේම මේ ඊ-රාජ්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත, ව්‍යාපාර, ගමනාගමන, විනෝදාස්වාදය කියන එකට අපි පරිගණක ආශ්‍රයෙන් අපිට සිදු කර ගන්න පුළුවන් දේවල්. නැත්නම් තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයෙන් අපිට කරගන්න පුළුවන් දේවල් තමයි ඔය අපි දැන් කතා කරන්නේ. ඊළඟට මේ පරිගණකයේ කියන සංකල්පය අවුරුදු 5000කට කලින් මේ අබකසේ කියන එක නිර්මාණය කිරීමෙන් පටන් ගන්නවා කියලා සහ ඒක ක්‍රමයෙන් දියුණු වෙලා විවිධ પરම්පරාවන් ඔස්සේ අද දක්වා මේ પરම්පරාවල් පහක් ගැන කතා කරා. ඒ પરම්පරාවල් පහේ විශේෂ ලක්ෂණ කතා කරා. ඉතින් ඒ ඔස්සේ දියුණු වුණා කියන එක අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. ඊළඟට අපිට දෙවෙනි පාඩමට තමයි අපි අවධානය යොමු කරේ. දෙවෙනි පාඩමේදී අපි මේ කතා කරේ මේ පරිගණකයේ ලක්ෂණ. පරිගණකයේ සතු විශේෂ ලක්ෂණ මොනවද කියලා. කතා කරලා ඊට පස්සේ පරිගණක වර්ගීකරණය. පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය සහ එහි උපාංග. ඊළඟට පරිගණකයේ මූලික කොටස්, පරිගණකයේ ඇති කෙවෙනි, පරිගණක ජාල. මෙන්න මේවා පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න එක තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පරිගණකයක් යනු කුමක්ද කියන එක ගැන කතා කරා. ඉතින් මෙතනදී මේ පරිශීලකයා නැත්නම් භාවිතා කරන කෙනා විසින් ආදානය කරන නැත්නම් ලබා දෙනු ලබන දත්ත වලට අනුව මේ පරිශීලකයා විසින්ම දෙන උපදෙස් පාවිච්චි කරලා එයාට අවශ්‍ය ආකාරයට සකස් කළා තොරතුරු ප්‍රතිදානය කරනවා. ඒ වගේම මේක විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් කියලා අපි කතා කරනවා. මේ උපකරණය ගත්තාම අනිකුත් උපකරණ වලට වඩා විශේෂිත වූ ලක්ෂණ කීපයකින් සමන්විත වුණා. ඔන්න ඔය විශේෂිත වූ ලක්ෂණ මතක ඇති පරිගණකයේ
පරිගණකයේ ඇති විශේෂ ලක්ෂණ. පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ ටික නිසා තමයි මේ අනිත්‍යාන්තර වලින් පරිගණකය වෙනස් වෙන්නේ. අපි මේ පරිගණකයේ තියෙන විශේෂම කොටස තමයි මෙන්න මේ ලක්ෂණ ටික. ඒක නිසා තමයි අද මෙතරම්ම මේක ජනප්‍රිය වෙන්න හේතුව වෙන්නේ. පළවෙනි එක තමයි වේගය. ඉතා කෙටි කාලෙකින් ලොකු ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට නිර්වද්‍යතාවය. නිවැරදි ආදානයන් දුන්නොත්, නිවැරදි උපදෙස් දුන්නොත්, එයා ස්ථිරවම නිවැරදි ප්‍රතිදානය දෙනවා. ඒ වගේම තමයි කාර්යක්ෂමතාව, efficiency එක. මතක කරගන්න පරිගණකයට වෙහෙසක් නැතුව එක දිගටම වැඩ කරන්න පුළුවන්. පැය 24ම වුණත්, දවස් 7ක්ම වුණත් එක දිගට යාට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බහුකාර්ය බව. බහුකාර්ය බව කිව්වහම එකම මොහොතකදී ක්‍රියාවන් කිහිපයක්, ඇක්ටිවිටීස් කිහිපයක් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ වූ කාර්යයන් සඳහා යොදා ගන්නත් පුළුවන්. ලියුමක් ටයිප් කරන එක, සින්දුවක් අහන එක, නේ? ඒ වගේ එකිනෙකට වෙනස් වූ ක්‍රියාවන් සඳහා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම එකම මොහොතක වැඩ කීපයක් කරන්නත් හැකියාව. අපිට ලියුමක් ටයිප් කරන ගමන් සින්දුවක් ප්ලේ වෙන්න දාන්න පුළුවන්, නේ? ඒ වගේ එකම වෙලාවේ වැඩ දෙකක් වෙන්න දාන්න පුළුවන්. ඒ වගේම පරිගණකයේ දත්ත තැම්පත් කරලා තියන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය වෙලාවට ඒවා ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ලක්ෂණ ටික හිලා සුරකනවා වගේම තමයි නැවත ලබා ගැනීමේ හැකියාවත් මේ ආසතු වෙනවා. ඔන්න ඕවා නිසා ওই ලක්ෂණ ටික නිසා මෙයා ගොඩක් ජනප්‍රිය වෙනවා පරිගණකය. ඊළඟ පරිගණක වර්ගීකරණය කරා අපි මේ පරිගණක වර්ගීකරණය ගැන කතා කරනකොට පරිගණක වර්ගීකරණය කරන්න ඉස්සෙල්ලා අපිට මතක් කරගන්න වෙනවා අපි පරිගණක ගැන ඉගෙන ගන්නකොට පළවෙනි පාඩම ආශ්‍රයේදී පරිගණකයේ විවිධ ස්වරූපයන් තියෙනවා. පුස්තකාලයකට ගියොත් ඒකෙදි අපිට සාමාන්‍ය විදියට අහුවෙන පරිගණකය සම්බන්ධ. එතකොට අපි රෝහලකට ගියොත්, හොස්පිටල් එකකට ගියොත් අපිට ඒකේ තියෙන විවිධාකාර වෙනස් හැඩයේම පරිගණක වර්ග තියෙනවා ඒවා නේ. හැඩයෙන් වෙනස් රෝග හඳුනා ගන්න ඒවා තියෙනවා. එතකොට ප්‍රතිකාර කරන උපකරණ තියෙනවා. ඉතින් ඒ වගේම වෙනස් ඒවා. ඒ වගේ මේ හැඩය, ස්වරූපය, විශාලත්වය කියන ඒවා එකිනෙකට වෙනස් වෙනවා පරිගණක. ඉතින් ඒක නිසා මේ පරිගණකයක් වර්ගීකරණයක් ගැන අපි ඉගෙන ගන්නවා ප්‍රමාණය අනුව සහ භාවිතා කරනු ලබන තාක්ෂණය අනුව. ප්‍රමාණය අනුව සහ භාවිතා කරනු ලබන තාක්ෂණය අනුව අපි මේක වර්ග දෙකකට බෙදනවා. පරිගණක වර්ගීකරණය. එක තමයි භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය කරනවා. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කරනවා. එතකොට දාකෙටි සටහනක් දාගත්තම මතක විදියට මේක එහෙම ට්‍රී එකක් විදියට අපි රුක් සටහනක් විදියට අඳගෙන යන්න ඕන. පරිගණක වර්ගීකරණය ගියා භෞතික ප්‍රමාණය අනුව මේ පැත්තට දැම්ම ඒ අනුව තියෙන තුන ඒ ටික ලියා ගන්න ඕන. තාක්ෂණය අනුව මොනවද තියෙන්නේ කියලා ඒක පොතේ අපි ලියා ගන්න ඕන. රයිට්. දැනට මෙහෙම යමු. භෞතික ප්‍රමාණය අනුව වර්ග කරා අපි සුපිරි පරිගණක, මහා පරිගණක, ඊළඟට කතා කරේ මධ්‍ය පරිගණක කියන මේ පරිගණක සහ හතරවෙනි එක විදිහට කතා කර ශුද්‍ර පරිගණක. ඉතින් මේ පරිගණක හතරෙදි මතක් කරගන්න මේ සුපිරි පරිගණක තියෙන ඉතා සංකීර්ණ වූ කාර්යයන් කරන්න. ඉතින් මේවා මේ හැමතැනම නැහැ. ඔය NASA වගේ NASA ආයතනය වගේ ආයතනවල ඒ වගේම විශාල ව්‍යාපාර කරන අය ළඟ සහ යුද හමුදා කටයුතු සඳහා තමයි සංකීර්ණ යුද හමුදා කටයුතු සඳහා සුපිරි පරිගණක පාවිච්චි කරනවා. මේවා අධික මිලකින් යුක්තයි. ඒ වගේම මේවා අධික වේගයෙන් වැඩ ක්‍රියා කරන්නත් පුළුවන් බල සම්පන්න හොඳ පරිගණක. ඒ වගේම
මේ ප්‍රමාණිනුත් බලන්න ඒවා සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් විශාලත්වයක් තියෙනවා. අද කාලේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා ඒවා විශාල වෙලා තියෙනවා. right? ඊළඟට මහා පරිගණක ගත්තාම මේ සුපිරි පරිගණක වලට වඩා පොඩ්ඩක් හැකියාවෙන් අඩුයි. ඒ වගේම මිලෙන් අඩුයි. භෞතික ප්‍රමාණයනුත් අඩුයි. සයිස් එකනුත් අඩුයි. ඉතින් ඒගොල්ලෝගේ හැකියාවලුත් එහෙම තමයි. සුපිරි පරිගණකයේ තරම් වේගයෙන් වැඩ කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේක කවුද පාවිච්චි කරන්න කියන එක හොඳට මතක තියාගන්න. මේ ඊ-වෙළඳාමේදී අන්තර්ජාල වෙළඳාමේදී ඔබ මතක ඇති මම ගිය සතියේ කිව්වා අන්තර්ජාල වෙළඳාම පාවිච්චි කරන ඔය eBay එක නේ eBay කියන site එක හැමෝම දන්නවා. නැත්නම් Alibaba කියන site එක දාන්නවා. ඉතින් ඔන්න ඔය වගේ sites හරහා site වලට මේ කියන්නේ පරිගණක එහි තියෙන පරිගණක වලට විශාල ලෝකේ පුරාම නැත්නම් විවිධ ස්ථාන වලින් විශාල පිරිසක් එක මොහොතකදී ලොග් වෙනවා. අන්න ඒව කළමනාකරණය කරගන්න නම් අපිට මහා පරිගණක නැත්නම් mainframe computers ඕන. ඉතින් විශාල වෙළඳ ව්‍යාපාර මතක තියාගන්න විශාල වෙළඳ ව්‍යාපාරවලදී ඊ-වෙළඳාමේදී තමයි මහා පරිගණක පාවිච්චි වුනේ. ඊළඟට අපි මධ්‍ය පරිගණක. දැන් සුපිරි පරිගණක ඊට පස්සේ මහා පරිගණක ඊට පස්සේ ඉන්න කෙනා තමයි මධ්‍ය පරිගණක. ඉතින් මේ පර්යාන්ත උපාංග කියලා කියන්නේ අපි මෙතන පැහැදිලිව රූපයෙන් පේනවා. ඔය බැංකු පද්ධතිවල සාමාන්‍ය ඔය තියෙන බැංකුවක ඔය ප්‍රධාන පරිගණකයක් තියෙනවා. ඔය මධ්‍ය පරිගණකයක් නැත්නම් මිනි කම්පියුටරයක්. ඕකට තමයි ඊතුරු පරිගණක වල ඒ කොටස් ටික සම්බන්ධ වෙන්නේ. ඉතින් පුංචි පර්යාන්ත එහෙම නැත්නම් කම්පියුටර්ස් ප්‍රමාණයකට තමයි යාට සපෝට් කරන්න වෙන්නේ. ඒතකොට මිනි කම්පියුටර්ස් තියෙන්නේ බැංකු ආශ්‍රිතව. ක්ෂුද්‍ර කම්පියුටර්ස් කියලා කියන්නේ මේ අපි එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන ලැප්ටොප් පරිගණක, එතකොට ඩෙස්ක්ටොප් පරිගණක, ඒ වගේ පුංචි පරිගණක තමයි. නිර්මාණ තාක්ෂණය අනුව ඒ වගේම අපි දැන් ප්‍රමාණය අනුව වර්ග කරා ඒක විශාලත්වය අනුව ඊළඟට නිර්මාණ තාක්ෂණය අනුව අපි පරිගණක වර්ගීකරණය කරා ප්‍රතිසම පරිගණක සංඛ්‍යාංක පරිගණක සහ මිශ්‍ර පරිගණක කියලා. right මිශ්‍ර පරිගණක කියලා කොටස් තුනකට වර්ගීකරණය කරා. මේකෙදි ප්‍රතිසම පරිගණක සංඛ්‍යාංක පරිගණක සහ මිශ්‍ර පරිගණක ඔන්නයි තුන තමයි තියෙන්නේ. ඉතින් ප්‍රතිසම විභාගයේදී අහන ප්‍රශ්නයක් තමයි ප්‍රතිසම සංඥා වලට උදාහරණ ලියන්න කියලා අහලා තිබුණ එක MCQ එක. ඒ කියන්නේ ලියන්න නෙමෙයි. ප්‍රතිසම සංඥාව තියෙන ඒවා හරියට මොකද්ද කියලා මාක් කරන්න අහන්න. ඒතකොට මතක තියාගන්න ප්‍රතිසම සංඥා කියලා කියන්නේ මෙන්න වේගය, වෝල්ටීයතාවය, පීඩනය සහ උෂ්ණත්වය. වේගය, වෝල්ටීයතාවය, පීඩනය සහ උෂ්ණත්වය කියන කොට ඔන්න ඔය ටික තමයි පරිසරයේ සිදුවන මේ වෙනස් වීම කියලා කියන ප්‍රතිසම සංඥා වෙන්නේ. ප්‍රතිසම සංඥා වලට උදාහරණ තමයි ඔන්න ඔය දුන්නේ. ඊළඟට බලන්න වේග මාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු, කාලගුණ මිනුම් යන්ත්‍රය.
කාලගුණ මිනුම් යන්ත්‍රය. මෙන්න මේ උපකරණ වේග මාපක සංවේදක සහිත මාර්ග ලාම්පු කාලගුණ මිනුම් යන්ත්‍රය කියන මෙන්න මේ උපකරණ තුන මේ ප්‍රතිසම සංඥා හඳුනා ගන්න. ඒ කියන්නේ ප්‍රතිසම සංඥා කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන මුලින්ම. වේගය, වෝල්ටීයතාවය, පීඩනය, උෂ්ණත්වය වගේ ඒවා. ඒවා ප්‍රතිසමයි. ඉතින් අන්න ඒවා හඳුනාගෙන ඒවට අනුව ක්‍රියා කරන පරිගණකවල මැෂින්ස් වල තියෙනවා වේග මාපක සංවේදක සහිත මාර්ග ලාම්පු කාලගුණ මිනුම් යන්ත්‍ර. ඔන්න ඕවා මේ ප්‍රතිසම පරිගණක යටතට වර්ගීකරණය කරනවා. මේ ප්‍රතිසම සංඥාවක් මෙතන මේ ඇඳලා තියෙනවා මේ එකක්. ඉතින් මේ ශබ්ද තරංගات ওই විදිහට නෑනේ නේද? right. සංඛ්‍යාංක පරිගණක digital computers. මේ digital computers කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. අපි මේ දිනදා පාවිච්චි කරන ඒවා නේ. අපි දිනදා පාවිච්චි කරන ඒවට තමයි මේ laptop computers, මේ desktop computers අන්න ඒවා සාම කියන්නේ අපි සංඛ්‍යාංක පරිගණක කියලා. මෙතන තියෙනවා අපි එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරනු ලබන සංඛ්‍යාංක පරිගණක තමයි ඒක කියන්නේ. ඉතින් සංඛ්‍යාංක සංඥාව මෙන්න මේ විදිහෙන් තමයි යන්නේ. ඔයගොල්ලෝ ඒක හොඳට මතක තියාගන්න. සංඛ්‍යාංක සංඥාවක හැඩය සහ මෙතන තියෙන ප්‍රතිසම සංඥාවක හැඩය. ඔන්න හැඩ දෙක මතක තියාගන්න ඕනේ right? සංඛ්‍යාංක මේ සංඥාවක් මොන හැඩයේද ප්‍රතිසම සංඥාවක් මොන හැඩයේද කියන එක මේ හැඩවල දෙක මතක තියාගන්න. ඉතින් මිශ්‍ර පරිගණක කියන එකේදී දැනගන්න මේ ඉහළ තියෙන ප්‍රතිසම සහ සංඛ්‍යාංක තියෙන මේ දෙකේම තියෙන ගති ලක්ෂණ එකතු කරලා තමයි මිශ්‍ර පරිගණකයක් හදන්නේ. එතකොට මිශ්‍ර පරිගණකයක් සතු ප්‍රතිසම පරිගණකයක තියෙන ලක්ෂණ සහ සංඛ්‍යාංක පරිගණකයේ කියන මේ දෙකේම තියෙන දෙවර්ගයේම සම්මිශ්‍රණයක්. right? හොඳට මතක තියාගන්න මේ දෙකම සම්මිශ්‍රණයක්. right? දෙකේම සම්මිශ්‍රණයක්. මිශ්‍ර කරලා හදන එක. ඒක තමයි මේක හඳුන්වන්නේ. ඉතින් උදාහරණය මේක විභාගයේ අහපු ප්‍රශ්නයක්. ඉතින් මතක් කරා. හෘදයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා රෝහලේදී යොදා ගනු ලබන ECG යන්ත්‍රය කියන එක මිශ්‍ර පරිගණකයක්. ඒක මිශ්‍ර පරිගණකයක්. නේද? ඉතින් මේ රෝහල වල පාවිච්චි කරන ECG යන්ත්‍රය. ඒකේ ක්‍රියාකාරීත්වය තමයි හෘදයේ ක්‍රියාකාරීත්වය. හෘදයේ ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන්නේ මොනවද? ශබ්ද. ශබ්ද ඇති වෙනවා. ඒව මොනවද? ප්‍රතිසම සංඥා. එහෙනම් හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනකොට වෙන්නේ ප්‍රතිසම සංඥාවක්. අන්නේ ප්‍රතිසම සංඥාව හඳුනා ගන්නවා. හඳුනාගෙන ඉවර වෙලා ඒ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් බාහිර සද්දයක් එනවා නම් අන්න හඳුනා ගන්න පුළුවන් මේ මැෂින් වලට. එතකොට මේගොල්ලෝ කරන්නේ මේ එන සද්ද ටිකට අනුව එයා පටියක විදියට දිගට පටියක් print කරලා දෙනවා. ඉතින් මේ පටිය දිහා බැලුවාම වෛද්‍යවරයෙකුට පුළුවන් රෝගයක් තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න. හරියට එන්ජින් එක වාහනයක එන්ජින් එක සවුන්ඩ් එක අහගෙන ඉඳලා ගරාජ් බාස් කෙනෙක් කියනවා ගරාජ් එකේ ඉන්න බාස් කෙනෙක් ඒ පිළිබඳව දැනුවත් තියෙන බාස් කෙනෙක් නම් එයා කියනවා මෙන්න මේ එන්ජින් එකේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයිනේ. අපේ හાર્ට් එකත් ඔය මැෂින් එකක් වගේ එන්ජින් එකක් වගේ තමයිනේ. ඕකේ නිකන් එන්න ඕන සද්ද ටික නැතුව වෙනස් සද්ද ටිකක් එනවා නම් ඉතින් ඕක කන තියලා බලන්න බෑනේ. සාමාන්‍යයෙන් හඳුනා ගන්න බෑනේ. ඉතින් එතකොට කරන්නේ මෙන්න මේ ECG මැෂින් එකෙන් කරන්නේ මොකද්ද? ඒ එන ශබ්ද ටික හරියටම ග්‍රහණය කරගෙන ඒකට අනුව පටියක් අන්නේ ඉරක් අඳිනවනේ. දිග පටියක ඉරක් නේ ඔක යන්නේ සටහනක්නේ. ඒ සටහන ඇඳෙන විදිය අනුව වෛද්‍යවරයා බලනවා මේ සාමාන්‍ය රටාවෙන් බැහැර වෙලා තියෙනවා නම් ඔන්න යම් ගැටලුවක් තියෙනවා කියලා. right? අන්නේ මිශ්‍ර පරිගණකය කියන එකට ECG යන්ත්‍රය කියන එක හොඳින් මතකයේ තබා ගන්න. නැත්තම් ඕගොල්ලන්ටත් ඔක්කොම මතක කරගෙන ගියොත් ECG යන්ත්‍රයක් ඕන වෙයි විභාග රිසල්ට් එක එන දවසට නේ. ඒක නිසා මේ ටික මතක තියාගන්න මම ওই මාක් කරලා දුන්නේ විභාග ප්‍රශ්න ආපු තැන් පැහැදිලිවම මතක් කරලම දුන්නා. ඒවා ටර්ම් ටෙස්ට් වල එනවා right? ඔය මතක් කර ඔය වගේ ඒවා ප්‍රශ්න ටර්ම් ටෙස්ට් වල අනිවාර්යෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි.
right පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය මේක තමයි ජනප්‍රියම ප්‍රශ්නේ නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ මේ කී සතියේ කතා කරා. ඉතින් මේක නැවත හොඳට මතකෙට දාගන්න. මොකද හේතුව ඕගොල්ලන්ට විභාග තියෙනවා ලියන්න. හරියට ටර්ම් ටෙස්ට් තිබුණා. ඉතින් 10 වසරේ විභාග 3යි. 11 වසරේ විභාග 3යි. ICT වලට ඒ 3යි සහ O-level විභාගයයි. ඉතින් ඕම දිවස් ওই විභාග 6ටම බොහෝ වෙලාවට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. මේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ෆස්ට් ටර්ම් ටෙස්ට් පේපර් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ මේ පැත්තට නෙමෙයි පොඩ්ඩක් මේ කරකවල අනිත් පැත්තට තියෙන මේ තියෙන රූපේ අනිත් පැත්තට හරවනවා. ඒ කියන්නේ මිනිස්සෙක් හිටගෙන ඉන්නව නම් ඔළුවෙන් හිටවනවා. ඔළුවෙන් හිටවලි කරලා යාගේ කොටස් නම් කරන්න කියනවා වගේ තමයි කියන්නේ. රයිට්? එතකොට ඕගොල්ලෝ අවබෝධයෙන් ඉඳලා ඉවරලා මේ රූප සටහන අනිත් පැත්තට ගැහුවා කියලා ඒ කොටස් ටික හරියට නම් කරන්න ඕනේ. මිනිස්සෙක් දැන් හිටගෙන ඉන්නකොට අපි කොටස් ඇස කන දිව නාසය මේ බෙල්ල ඒ විදිහට නම් කරගෙන යනවා. දැන් මිනිස්සු ඔළුවෙන් හිටගෙන ඉන්නකොට ඒක කොටස් එක්ක කකුල් වලින් පටන් ගන්න නැහැ. ඒ විදිහට හරියට අපි මිනිස්යාගේ ශරීරයේ තියෙන කොටස් ටික හඳුනා ගන්නවා වගේ මෙතන මේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලියේ තියෙන කොටස් ටික මේක කෙලින් තිබ්බත් පෙරලලා තිබුණත් අනි උඩ යට මාරු කරලා තිබුණත් ඒක හරියට හඳුනා ගන්න ඕන. right? ඒක තමයි මේ මෙන්න මේ ගැටලුවේ තියෙන විශේෂත්වය. පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය කියන එක ගැන අපි කතා කරේ. ඉතින් මෙතන ඉඳන් තමයි ඉදිරියට කතා කරන්න දෙන්නේ. මම ওই මතක් කරගෙන ආවේ රිවිෂන් එකක් විදියට මතක් කරගන්න. මොකද මේ පළවෙනි පාඩමත් ඉවර කරලා දැන් දෙවෙනි පාඩමෙත් කොටසක් ඉවර වෙලා අමාරුම කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේක මොකද රචනයක් වගේ නිකන් කතන්දරයක් වගේ මතක තියාගන්න ඕන කොටස. ඉතින් අපි සැලකිය යුතු ප්‍රමාණයක් ඉවර කරලා ඉන්නේ. සිලබස් එක. මොකද පාඩම් 3යිනේ කරන්න ඕනේ. නේ? දැන් එකමාරක් විතර ඉවර කරලා තියෙනවා. තව එකමාරයි තියෙන්නේ. ඒක නිසා අපි කලබල නැතුව එමෙහිට මේ වැඩේ කරගෙන යමු. පරිගණක පද්ධතියක කාර්ය වෙන්නේ දත්ත ආදානය කරලා ඒවා සකස් කරලා ඒවා සුරකින එක. ඒ වගේම අවශ්‍ය විට අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කිරීම. ඕක තමයි පරිගණක පද්ධතිය ආදාන ගත්තා සකස් කරා ප්‍රතිදාන දුන්න ඒ වගේම ගබඩා කරලා තියෙනවා අවශ්‍ය වෙලාවට ගන්න. ඒ වගේම මේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා විවිධ උපක්‍රම එහෙමත් නැත්නම් ඩිවයිසස් එකිනෙකට සම්බන්ධ වෙමින් ක්‍රියා කරනවා. right? ඉතින් මෙතනදී මේ ආදාන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන මතකය සහ ද්විතීයික මතකය කියලා කොටස් ටිකකින් මෙතන සමන්විත වෙනවා. right? ආදාන උපක්‍රම කිව්ව ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන මොනවද? යතුරු පුවරුව සහ මූසිකය කීබෝඩ් මවුස් පරිගණක පද්ධතියනේ ප්‍රධාන කොටස් ටික මතක් කරගන්න ඕනේ. මොනිටරය තියෙනවා ඊළඟට කීබෝඩ් එක තියෙනවා මවුස් එක තියෙනවා
ඊළඟට තියෙනවා සිස්ටම් යුනිට් එක. නේද? right? ඔයාලට මතක ඇති මෙන්න මේකේ මතක තියාගන්න මේක වැඩ කරන විදිය. මවුස් එකේ ඉඳලා තොරතුරු කොහෙටද යන්නේ? මවුස් එකේ ඉඳන් තොරතුරු ටික පරිගණක පද්ධතිය වෙතට යොමු වෙනවා. ඒක නිසා තමයි මවුස් එකට ආදානයක් කියලා කියන්නේ. right? ඒ වගේම කීබෝඩ් එකේ ඉඳලා තොරතුරු ටික කොහෙද යන්නේ? පරිගණක පද්ධතිය දෙසටයි යන්නේ. පරිගණක පද්ධතිය වෙතටයි යන්නේ. එහෙමනම් ඒකටත් කියනවා ආදානයක් කියලා. මේ පරිගණක පද්ධතිය වෙත සිස්ටම් යුනිට් එක වෙතට දත්ත සපයන ඒවට අපි කියනවා ආදාන. ඒ වගේම මේ පරිගණක පද්ධතියේ ඉඳන් එළියට තොරතුරු දෙන්න තමයි මොනිටරේ පාවිච්චි කරන්නේ. එළියට. යන්නේ ඒක නිසා තමයි යාට අවුට්පුට් ඩිවයිස් කියලා කියන්නේ. නැත්නම් ප්‍රතිදාන උපකරණ කියලා කියන්නේ. එතකොට සිස්ටම් යුනිට් එක මොකක්ද? ඔයගොල්ලන්ට දැනෙන ප්‍රශ්නේ තමයි කවුරු හරි ඇහුවොත් දැන් හරි දැන් ආදානනේ කීබෝඩුයි මවුසුයි. ඒ සිස්ටම් යුනිට් එක වෙතට එන නිසානේ. එතකොට මේ ඒකෙන් එළියට යන කට්ටියට අපි කියනවා අවුට්පුට් ඩිවයිස් කියලා. දැන් මෙන්න මෙයාට මොකද්ද කියන්නේ? මොන ප්‍රශ්නයක්? මෙයාට අපි කියන්නේ සිස්ටම් යුනිට් එක. ඉතින් සිස්ටම් යුනිට් එක අවුට්පුට්ද ඉන්පුට්ද? right. මට කියන්න බලන්න ඕගොල්ලෝ ප්‍රශ්නෙට උත්තරේ. සිස්ටම් යුනිට් එක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද? chat එකට දාන්න. කියන්න බැරිද? ඉන්පුට්ද අවුට්පුට්ද? Tamanට හිතන එක දාන්න chat එකට නේ. සිස්ටම් යුනිට් එක ඉන්පුට්ද අවුට්පුට්ද? ඉන්පුට් නම් ඉන්පුට් කියලා දාන්න අවුට්පුට් නම් අවුට්පුට් කියලා. chat එක පාවිච්චි කරන්න බෑ. chat එක පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ කියන ඒවා ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ ඔක මේ සමහර සිග්නල් ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. right. හරි. අන්න හොඳට මෙන්න මේ දේ බලා ගන්න. මල්දු පුතාගේ උත්තරේ නිවැරදි. මේක ඉන්පුට් එකක්වත් අවුට්පුට් එකක්වත් නෙවෙයි. right? මේක ඉන්පුට් එකක්වත් අවුට්පුට් එකක්වත් නෙවෙයි. මේක අපි ඉන්පුට් කියන්නේත් නෑ මෙයාට අවුට්පුට් කියන්නේත් නෑ. මෙයා සැකසීමේ ඒකකය. processing unit එක. right? සැකසීමේ ඒකකය එහෙමත් නැත්නම් processing unit එක. එතකොට ආදාන එනවා ආදානුපාංග වලින් ප්‍රතිදාන දෙනවා ප්‍රතිදානුපාංග වලින් උදාහරණ ආදාන වලට කීබෝඩ් මවුස් ප්‍රතිදානුපාංග වලට උදාහරණේ මොනිටර් එක සිස්ටම් යුනිට් එක කියන එක ආදානයක්වත් ප්‍රතිදානයක්වත් නෙවෙයි එයා සැකසීමේ ඒකකය ප්‍රොසෙසින් යුනිට් එක හොද්දට මතක තියාගන්න ඕක පටලවා ගත්තොත් විභාගෙ මේ රූප මේ දකුණට පෙන්නලා අහනවා වමට පෙන්නලා අහනවා ඔළුවෙන් හිටවලා අහනවා නේ වැඩිපුරම ප්‍රශ්න අහන්නේ මේක ඔළුවෙන් හිටවලා right එතකොට මේක මේ ඔළුවෙන් හිටවනවා කියන එක මම තේරුම් කරේ මේව මිනිස්සෙක් ඉන්නවනම් right මේ විදියට මිනිස්සෙක් ඉන්නවනම් මෙයාගේ කොටස් නම් කරන්න කිව්වොත් නේ අත් දෙක කකුල් දෙක කොහොම කියලා අපිට නම් කරන්න පුළුවන් ඒ වගේම මේක ඔළුවෙන් හිටගෙන ඉන්න අවස්ථාව වලුත් නේ මේම අවස්ථාවක් ආවොත් right එතකොට හරියට කැලි ටික නම් කරන්න ඕන නැත්නම් විකාරයක් තමයි වෙන්නේ නේද මේ පැත්තෙන් ඔළුව කියලා පටන් ගත්තොත් එහෙම වුණොත් ඉතින් නේ අප ලොකු ගැටලුවක් නේ එතකොට ඒක මේ උත්තරයක් විදියට ගන්න බෑනේ නේ නිවැරදි පිළිතුරක් නෙවෙයිනේ ඉතින් මෙහෙම මිනිස්සයා ඉන්නකොට එයාට ගැළපෙන විදියට මේ කකුල් දෙක ඊළඟට තියෙන්නේ මේ ඇඟ ඊට පස්සේ අත් දෙක ඊට පස්සේ තියෙන ඔළුව එහෙම නම් කරන්නේ ඔළුවේ විදියට තමයි right ආදාන ප්‍රතිදාන හරියට බලාගත්තොත් මේ වැඩේ කරන්න පුළුවන්. හේතුව මෙන්න මේ පළවෙනියට මම කිව්වේ ආදාන සිස්ටම් යුනිට් එක වෙතට එන්නේ ආදාන. ඒකෙන් එළියට යන්නේ ප්‍රතිදාන. මෙතනත් එහෙමයි. හරිද? මෙන්න ඕගොල්ලන්ට අන්නන පළවෙනි ප්ලේස් එක.
මේක යටපැත්තට ගැහුවොත් ඉස්සෙල්ලාම බලන්න මේකේ එන්නේ දත්ත මොන පැත්තටද? මේ ප්‍රධාන මතකයේ වෙතට එවන කෙනා තමයි ආදාන. ප්‍රධාන මතකයෙන් එළියට යන එක්කෙනා තමයි ප්‍රතිදාන. ඔන්න ඔතන තමයි මේ බහුතරයක් ළමයි පටලවා ගන්න තැන. මොකද ආදාන ප්‍රතිදාන හොයාගන්න බෑ. වහාම මේ වෙලාවට මෙන්න මෙතන මම ඇඳපු මේ රූපේ මතක තියාගන්න. මෙන්න මෙහි තියෙන රූපේ මතක තියාගන්න. right? ওই රූපේ මතක් කරගත්තාම කවදාවත් ඔක අමතක වෙන්නේ නැහැ. මොකද කීබෝඩ් එක මවුස් එක සිස්ටම් එක යුනිට් එක වෙතට යනවා. මොනිටර් යන්නේ සිස්ටම් යුනිට් එකෙන් එළියට. ওই රූපේ මතක තියාගන්න. ඒකට කවදාවත් ওই වැඩේ වරදින්නේ නැහැ. මොන පැත්තට පෙරලලා දැම්මා. right? එතකොට ඊළඟට ප්‍රධාන මතකයේ කියන කෙනා තමයි මේ සියලුම දත්ත ටික මෙයා හරහා තමයි හැම වෙලාවෙම යන්නේ. RAM එක. ප්‍රධාන මතකයේ උදාහරණයක තමයි RAM එක. Random Access Memory. RAM. Random Access Memory. RAM එක. right? RAM එක තමයි RAM එක හරහා තමයි පරිගණකයේ හැම ක්‍රියාවක්ම වෙන්නේ. ආදාන උපක්‍රම වලින් ආදාන ආවහම RAM එකට යනවා. right? RAM එකට ගිහිල්ලා එයා සකස් කිරීමකට සැකසීමකට ලක් වෙනවා. සැකසීමකට ලක් වෙලා ඉවර වෙලා ඊළඟට මොකද? සැකසීමකට නෙමෙයි. වර්ධුනා සකස් කරන්නේ නැහැ ප්‍රධාන මතකයෙන් RAM එකෙන්. එයාගේ හරහා සැකසීමට යොමු කරනවා. right? සැකසීමට යොමු කරනවා කොහෙටද යන්නේ? මධ්‍ය සැකසුම් මේකකට. අපි සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනනේ මධ්‍ය සැකසුම් මේකකේ. අන්න එයාගේ ඇතුළට යොමු කරනවා. එයාගේ ඇතුළට යොමු කරාම එයා සකස් කරලා නැවත ලබා දෙනවා. හැබැයි නිකන් සකස් කරලා එමෙ ලබා දෙනවා කියලා බේරෙන්න බෑ අපිට. ඒක ඇතුලේ ඉන්න කොටස් තුන හඳුනා ගන්න ඕන. පළවෙනිම එක කියන රෙජිස්ටර් මතකය. රෙජිස්ටර් මතකය හරහා ඇවිල්ලා අංක ගණිතමය හා තාර්කික ඒකකයේ වෙතට යොමු වෙනවා. right? අංක ගණිතමය හා තාර්කික ඒකකයේ වෙන arithmetic and logic unit එක කෙටියෙන් කියනවා නම් ALU. right? ALU. හරිද? ඊළඟට මේ ALU එකට තොර දත්ත ආවට පස්සේ එයා සකස් කරනවා. සකස් කරලා ඉවර වුණාට පස්සේ ආයි කවුරු හරහාද යන්නේ? රෙජිස්ටර් මතකය හරහා ප්‍රධාන මතකයට එනවා. මේ ප්‍රධාන මතකයේ වෙතට ආවට පස්සේ ක්‍රම දෙකක් වෙනවා. එකක් ප්‍රතිදානුපාංග වලින් කෙලින්ම ප්‍රතිදානය කරලා එළියට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගබඩා කරලා තියන්නත් පුළුවන්. right? ගබඩා කරලා තියන්න පුළුවන්. ගබඩා කරොත් ඒව අවශ්‍ය වෙලාවෙදී නැවතත් අරගෙන RAM එක හරහා එළියට දෙන්නත් පුළුවන්. ක්‍රියාවලිය මතක තියාගන්න. ආදාන මම ආපහු මේක මතක් කරන්නම්. මතක ආදාන උපක්‍රම වලින් එන සිග්නල්ස් ප්‍රධාන මතකයට යනවා. ප්‍රධාන මතකයේ ඉඳන් මධ්‍ය සැකසුම් ඒකකයේ වෙත වෙනකොට ඒක රෙජිස්ටර් මතකයට එනවා. රෙජිස්ටර් මතකය හරහා එනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය. මේක තුලදී දත්ත සකස් කිරීම සිදු වෙනවා. සකස් වුණාට පස්සේ ඔන්න රෙජිස්ටර් මතකය හරහා මොකද ප්‍රධාන මතකයේ තුල මේ මධ්‍ය සැකසුම් ඒකකයේ right? එතකොට රෙජිස්ටර් මතකය හරහා මෙයාව යොමු වෙනවා කොහෙටද යන්නේ? ප්‍රධාන මතකයට. ප්‍රධාන මතකයට ගිහිල්ලා මේ ප්‍රධාන මතකයේදී එක්කම මෙහෙදි ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිදානුපාංගය හරහා ප්‍රතිදාන කරන්න පුළුවන්. මේ ගබඩා කරලා තියෙන එකක් අවශ්‍ය වෙලාවෙදී අපිට අරගෙන ආපහු ප්‍රතිදානය කරගන්නත් පුළුවන්. ඕක තමයි කතාව. right? ඊට අමතරව මතක තියාගන්න පාලන ඒකකය කියලා කෙනෙක් ඉන්නවා. control unit එක. control unit එක. ඉතින් මෙන්න මේ control unit එක මොකද කරන්නේ? control unit එක එයා මේ හැම කෙනෙකුටම පාලන සංඥා නිකුත් කරනවා. මේට යවනවා. ආදාන උපක්‍රම වලට යවනවා. ප්‍රතිදාන උපක්‍රම වලට පාලන සංඥාව යවනවා. ළඟ ඉන්න අංක ගණිතමය හා තාර්කික ඒකයට පාලන සංඥාවක් යවනවා. රෙජිස්ටර් මතකයටත් පාලන සංඥාවක්. ඒ වගේම ප්‍රධාන මතකයට ඔව් එයාටත් යවනවා. ද්විතීක මතකයට ඔව් එයාටත් යවනවා. right? මේ පරිගණක පද්ධතියේ ඉන්න හැම දෙනාටම පාලන සංඥා. ඒක නිසා තමයි මේ රූපේ
කළු පාටින් මේ දක්වලා තියෙන හැම කෙනෙකුටම ඊතර ඇදලා පාලන ඒකකයේ මගින් කරන්නේ පාලන සංඥාවන් හැම කොටසක් වෙතම යොමු කරනවා. ඉතින් මේ පරිගණක පද්ධතිය ගත්තාම කල්පනාවෙන් අධ්‍යයනය කරන ආදාන තියෙනවා. ප්‍රධාන මතකය කියන්නේ RAM එකට. ද්විතීයික මතකය කියලා කියන්නේ මොකටද ද්විතීයික මතකය කියලා කියන්නේ? hard disk එකට. hard disk එකට පරිගණකයේ තියෙන hard disk එකට තමයි ද්විතීයික මතකය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රතිදාන උපාංග කියන්නේ මොනිටරේ ස්පීකරය වගේ ඒවා printerේ වගේ ඒවා. ඉතින් ඊළඟට ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්නේ තමයි මේක විස්තර කරලා ඉවර වෙනවත් සමගම මධ්‍ය සැකසුම් මේකකයේ පවතින කොටස් 3 නම් කරන්න. මධ්‍ය සැකසුම් මේකකයේ තියෙන කොටස් 3 නම් කරන්න කිව්වොත් රෙජිස්ටර් මතකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය, ඊළඟට පාලන ඒකකය. right? එහෙම උත්තර ටික දෙන්න පුළුවන් වෙනවා අංක ගණිතමය හා මේ රෙජිස්ටර් මතකය, ඊළඟට අංක ගණිතමය හා තාර්කික ඒකකය, ඊළඟට පාලන ඒකකය. ඔහොම කොටස් 3කින් සමන්විත වෙනවා. ඒක නම් කරන්න. එහෙම නම් කළා නිකන් ඉන්න දෙන්නේ නැහැ රචනා ප්‍රශ්න. ඔයගොල්ලන්ට පළවෙනි ටර්ම් ටෙස්ට් එකේදී රෙජිස්ටර් මතකයෙන් නැති ප්‍රයෝජනය කුමක්ද? අංක ගණිතමය හා තාර්කික එකකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? පාලන ඒකකයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා අහනවා. right? බුක් එක බලලා ඉක්මනට ඔන්න ඔය තුනෙන් තියෙන රෙජිස්ටර් මතකයෙන් කරන කාර්යය කියන්න. අංක ගණිතමය හා තාර්කික එකකින් කරන කාර්යය මොකද්ද? පාලන ඒකකයෙන් වෙන කාර්යය මොකද්ද කියලා දැන් ඉක්මනට බලලා කටපාඩම් කරගන්න. right? මම විනාඩියක් දෙන්නම් ඊට පස්සේ මට කියන්න.
right මාව ඇහෙනව නේද? සර්. right මගේ කනෙක්ෂන් එකේ මොකක් හරි ගැටලුවක් ආවා. ඇවිල්ලා ඩිස්කනෙක්ට් වුණා ඉන්ටර්නෙට්. රවුටර් කනෙක්ෂන් එක තියෙනවා. හැබැයි මේ Wi-Fi එකේ පොඩි ගැටලුවක් ඇවිල්ලා ටික වෙලාවක් යනකම් මට කනෙක්ට් වෙන්න බැරි වුණා. right. හරි මම හිතන්නේ දැන් ක්ලියර් ඇති. ඔබ තමයි තාක්ෂණික පුංචි ගැටලු වෙනවා. රවුටර් එකට සිග්නල් තිබුණාට Wi-Fi එක මොකක් හරි ප්‍රශ්නයක් වුණා කනෙක්ට් වෙන්න. right. ඒක රීස්ටාර්ට් කරාම හරි ගියා. Wi-Fi එක රීස්ටාර්ට් කරලා ගත්තාම හරි ගියා. එතකන් පුංචි වෙලාවක් කනෙක්ෂන් එක මගේ ලොස්ට් වෙලා තිබුණා. හරි මම නතර කරේ. මෙන්න මේ මතකයන් ප්‍රාථමික මතකයේ මේ ඒ වගේම ද්විතීයික මතක ගැන කතා කර රෙජිස්ටර් මතක අංක ගණිතමය හා තාර්කික ඒකකය ඔන්නෝ වයින් කෙරෙන කාර්යයන් ටික මොකක්ද කියලා බලන්න කියලා තමයි මම කිව්වේ. දැන් ඊට අමතරව තව දෙයක් තියෙනවා කියන්න. මේ ඔයගොල්ලන්ට නෝට්බුක් එක මේ පොත් නැත්තම් ඕනම විෂයක පොතක් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? ලේසියෙන්ම ගන්න පුළුවන් එක තමයි ඔන්ලයින් ගිහිල්ලා ගන්න පොත Google එකට ගියා අපිට අවශ්‍ය ICT නම් නේ ICT textbook කියලා ගැහුවා ICT textbook කියලා ගැහුව ගමන් අපිට එනවා මේ edupub.gov.lk. ඇත්තට මෙන්න මේ සයිට් එකට තමයි හොයාගෙන යන්න ඕනේ. edu.edu මෙන්න URL එක. මේකෙන් නම් කෙලින්ම පොතම මේ පෙන්වන්න යනවා. ඒ ටික අයින් කරලා දාන්න. මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි අපිට යන්න ඕනේ. මේකේ ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා textbook download කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. right මෙන්න මේ URL එක. එකකින් ඔන්න එව්ව URL එක. ඔක ක්ලික් කරාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ තැනට ආවට පස්සේ මෙතන තියෙනවා තමන් සිංහල මීඩියම් නම් සිංහල තෝරන්න. සබ්ජෙක්ට් එක මොකක්ද කියලා තියෙනවා නම් මෙතන මේ මීඩියම් එකයි මේ ග්‍රේඩ් එකයි තෝරන්න තියෙන්නේ. අපි ඒක 10 වසර නිසා 10 වසර කියලා දැම්මා. සිංහල දැම්මා 10 වසර කියලා දැම්මා next කරා. ඊළඟට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මෙතන ගියහම නව නිර්දේශය කියලා තියෙනවා. ඔන්න ඕක ක්ලික් කරලා මේක ක්ලික් කරලා ඔන්නෝ මේ පේජ් එක ලෝඩ් වෙනවා. පේජ් එක ලෝඩ් වුණාට පස්සේ මේ PDF එක ඩවුන්ලෝඩ් කරලා ගන්න තියෙනවා.
right මේ විදිහට මේ පොඩ්ඩක් වෙලා ගත වෙනවා මොකක් හරි network එකේ slow එකක් තියෙනවා ඒක නිසා download වුණාට පස්සේ අපිට ඒක save කරගන්න පුළුවන් මෙහෙම මේක දිගට ගිහිල්ලා ඉවර වෙලා මෙතනින් save button එක තියෙනවා save button එක click කරාම අපිට ඒක save කරගන්න පුළුවන් ওই path එක මතක තියාගන්න edupub.gov.lk එකට ගිහලා තමන්ට අවශ්‍ය වෙන පොත් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඊට අමතර මේ මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පොත් නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. පොත් ටික ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොනම හරි පන්තියකදී මගේ පන්තියේදී හරි වෙන පන්තියකදී හරි පොත ගන්න කිව්වොත් ওই soft copy එක open කරගන්න. ඒකෙන් බලන්න. right. දැන් මගේ ප්‍රශ්නේ තමයි මේ ආදාන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම ප්‍රධාන මතක සහ ද්විතීක මතක කියලා මේ කොටස් ප්‍රධාන හතරක් තියෙනවා. ඉතින් මේකේ ද්විතීක මතක වලට මම දුන්න උදාහරණේ hard disk එක. ප්‍රාථමික මතකයට RAM එක. එතකොට මේ මධ්‍යසක සුම් මේකකේ කොටස් තුනක් තියෙනවා කියලා කතා කරා. මෙන්න මේ කොටස් තුනෙන් කරන කාර්යය මොකක්ද කියලා අහන්න. රෙජිස්ටර් මතකයෙන් කරන්නේ මොකක්ද? අංක ගණිතමය හා තාර්කිකයෙන් වෙන්නේ මොකක්ද? පාලන ඒකකයෙන් වෙන්නේ මොකක්ද කියලා අවබෝධය තියෙන්න ඕන. right. ඔය ප්‍රශ්න ටිකට උත්තරය ලියන්න ඉස්සෙල්ලා මෙන්න මේක හොඳට මතක තියාගන්න අර පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය මෙතන පහදනවා. බලන්න දැන් මතක් කරගන්න ඒක. right. ඒ රූපේ හිතේ තියෙන්න ඕන. ආදාන උපක්‍රමයක් මගින් ඉහත ආකාරයට දත්ත සහ උපදෙස් ප්‍රාථමික මතකයේ වෙත ලබා දෙනවා. මොන පළවෙනි එක තමයි මොනවා හරි ආදාන උපක්‍රමයක් මගින් ලබා දෙනවා නේ. මෙතන තියෙනවා ඒක. මේ ආදාන උපක්‍රමයක් මගින් මෙන්න ලබා දෙනවා. දත්ත ලබා දෙනවා. right. ඊට පස්සේ මෙම දත්ත මොකද කරන්නේ? දත්ත සකස් කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමු වෙනවා. right. දත්ත සකස් කරන්න මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමු කරන එක තමයි වෙන්නේ. එතකොට මේ දත්ත සකස් කරාම තොරතුරු බවට පත් වෙනවා නේ. ඒවල මධ්‍ය සැකසුම් මේකකයේ දත්ත එව්වට පස්සේ මධ්‍ය සැකසුම් මේකකයේ විසින් ඒවා සකස් කරලා දත්ත හා උපදෙස් තොරතුරු තොරතුරු බවට ලෙස යොමු වෙනවා. කොහෙටද යොමු වෙන්නේ? ආපහු සැරයක් ප්‍රාථමික මතකයේ වෙතට යොමු වෙනවා. මොකද්ද මේ කියන කතාව? රූපෙන් ගියොතින් ආදාන උපක්‍රම වලින් දත්ත අරගෙන ප්‍රධාන මතකය හරහා කෙලින්ම දෙන්න බෑ. මධ්‍යසකතුම ප්‍රධාන මතකය හරහා RAM එක හරහා තමයි CPU එක නැත්නම් මධ්‍යසක සොම් එකකට එවන්නේ. ඉතින් ඒ වන්නේ දත්තයි උපදෙස්. ඒ එවන දත්තේ උපදෙස් වලට අනුව සකස් කරලා ආපහු ප්‍රධාන මතකයටම එනවා. right. ඔන්නෝක තමයි මෙතන මේ කියන්නේ. එතකොට ආපහු මේ මධ්‍යසක සොම් එකකේ සකස් කරන ලද දත්ත සහ උපදෙස් තොරතුරු ලෙස නැවත යොමු වන්නේ ප්‍රාථමික මතකයටයි කියන්නේ. ඊළඟට මොකද්ද කරන්නේ? ප්‍රතිදාන උපක්‍රමයක් මගින් එම තොරතුරු ප්‍රතිදානය කරනු ලබනවා. හරි? ප්‍රතිදාන උපක්‍රමයක් මගින් මොකද්ද කරන්නේ? ඒ තොරතුරු ටික ප්‍රතිදානය කරලා දානවා. එසේම එම තොරතුරු තැන්පත් කිරීම සඳහා ද්විතීක මතකයේ යොමු වෙනවා. ඒ වගේම මොකද කරන්නේ?
ඒ තොරතුරු ප්‍රතිදානය කරනවා එළියට දානවා වගේම මෙතනින් මතක තියාගන්න මේම ආදානයෙන් ආව ප්‍රධාන මතකයට ගියා ප්‍රධාන මතකයෙන් ආපහු මධ්‍ය සැකසුම් ඒකකයට එනවා මධ්‍ය සැකසුම් ඒකකයේ තුලදී සකස් කරනවා සකස් කරපුවා නැවත මධ්‍ය ප්‍රධාන මතකය හරහා ප්‍රතිදාන ඒකක වලට දෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියේදී මේදී තොරතුරු තැන්පත් කිරීම සඳහා හිමි වුණාට තොරතුරු තැන්පත් කරන්නත් ද්විතීයික මතකය වෙත යොමු වෙනවා. right? එහෙම මේ සකස් වෙලා නේම ද්විතීයික මතකයේ යොමු මේ ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙලාවට මොකද කරන්නේ? නැවත ප්‍රාථමික මතකය හරහා ප්‍රතිදානය වීමත් සිදු වෙනවා. ඒ වගේම මේ පාලන ඒකකයේ විසින් control unit එක වගේ පරිගණක පද්ධතියේ ඇති සියලුම උපක්‍රම වෙත පාලන සංඥා නිකුත් කරනවා. ඔන්න මම අහපු ප්‍රශ්නයකට උත්තරයක් මෙතන පහළම දෙනවා. මොකද්ද control unit එක? නැත්නම් පාලන ඒකකයෙන් වෙන්නේ? පරිගණක පද්ධතියේ ඇති සියලු උපක්‍රම නැත්නම් උපාංග වෙත පාලන සංඥා නිකුත් කිරීම. right? පාලන සංඥා නිකුත් කරනවා. හරි. ඊළඟට බලන්න පරිගණක මතකයේ දත්ත හා උපදෙස් ඇතුළත් වෙනවා. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මේ දත්ත සහ උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකයට ගෙන එනු ලබනවා. මේ ඉහත සටහනේ ගත්තොත් කඩයිරි වලින් දක්වලා තියෙන රතු පාට අපි දැක්කුවේ දත්ත සහ උපදෙස් ගලාගෙන යන්න හදලා තියෙන්නේ කඩයිරි. දත්ත සහ උපදෙස් වලට කඩයිරකින් රතු පාටින් දක්වලා තිබුණා. පාලන ඒකකය මගින් පාලන සංඥාවකකින් තනීරකින් දක්වලා තිබුණා. කළු පාටයකින් තිබුණා පාලන සංඥා නේ. ඉතින් ඔන්නෝක තේරුම් ගන්න දත්ත ගලාගෙන එන විදිය දත්ත ආදාන උපක්‍රම වලින් ඇවිල්ලා ප්‍රධාන මතකයට ඇවිල්ලා රෙජිස්ටර් මතකයට ඇවිල්ලා අංක ගණිත මෙහා තාර්කිකයකට ඇවිල්ලා නැවත හැරෙනවා. එතනින් සකස් කරනවා. දත්ත තොරතුරු බවට පත් කරනවා. ඊළඟට රෙජිස්ටර් මතකයට ගිහිල්ලා ඊළඟට මොකද කරන්නේ? ප්‍රධාන මතකය හරහා ආපහු සැරයක් ප්‍රතිදානුපාංග වලට දෙනවා. එහෙමත් නැත්නම් ද්විතීයික මතකයේ ගබඩා කරනවා. ද්විතීයික මතකයේ ගබඩා කරොත් හાર્ඩ් ඩිස්ක් වල නැවත අවශ්‍ය වෙලාවදී ඒව ලබාගෙන නැවත ලබා ගන්නෙත් ආපහු ප්‍රධාන මතකයේමයි අරගෙන ආපහු ප්‍රතිදානය කරන්න පුළුවන්. right. ඔන්න ඕක තමයි මෙතනදී අපි ඉගෙන ගන්න මේ පරිගණක පද්ධතියේ සැකස්ම කියන එක ගොඩාක් වැදගත් වෙනවා. right. හොඳට තේරුම් ගන්න මේ කොටස පරිගණක පද්ධතියේ සැකස්ම ඔගොල්ලන්ට S2 පියාගෙන කියන්න පුළුවන් නම් මෙන්න මේකයි තමයි සැකස්ම මෙන්න මේ විදිහට ආදාන උපක්‍රම වලින් අරගෙන ප්‍රධාන මතකය, රෙජිස්ටර් මතකය, අංක ගණිත මේ තාර්කික ඒකකය, ඊට පස්සේ පාලන ඒකකය තියෙනවානේ. ওই කොටස් ටික අරගෙන එකිනෙකින් කරන කාර්ය පැහැදිලි කරන්න පුළුවන් නම් අන්න ඕගොල්ලෝ ඕන විභාගයට රෙඩි. ඒ කියන්නේ ආදාන උපක්‍රම වලින් දත්ත අරගෙන ප්‍රතිදානුපාංග වලින් දෙන කණුත් ගෙනල්ලා ඊට පස්සේ ද්විතීයික මතකයේ ගබඩා කරලා ඔන්න ඔය ක්‍රියාවලිය කියන්න පුළුවන් නම් හරි සම්පූර්ණයි. එහෙමනම් ඊළඟට මේ පරිගණක පද්ධතියේ ප්‍රධාන භෞතික සංඝටක ටික ගැන අවධානය යොමු කරන්න ඕන. ආදාන උපක්‍රම. යතුරු පුවරුව ගැන කතා කර කීබෝඩ් එක. මේ කීබෝඩ් එකේ ප්‍රධාන කොටස් යතුරු සාමාන්‍යයෙන් 104ක් 108ක් වගේ 102ක් 104ක් 108ක් වගේ සංඛ්‍යාවක් තියෙනවා නේ. ඒක දන්න දෙයක්.
කීස් තියෙන 104ක් 108ක් 102ක් වගේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේවා වර්ගීකරණය කරලා තියෙනවා. typing keys. බලන්න typing keys තියෙන ඒරියා එක. මෙහෙම මෙයා මේ කොටස දාලා දෙනවා. ඉලක්කම් අකුරු තමයි තියෙන්නේ නේද? අකුරු ටික තියෙනවා. typing keys කියලා තෙන් දෙකක් නම් කරලා තියෙනවා. ඊළඟට function keys. Functions keys 12ක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් තියෙන්නේ. මේ තියෙන්නේ. ෆන්ක්ෂන් කීස් සුවිශේෂී ක්‍රියා සඳහා තමයි ෆන්ක්ෂන් කීස් පාවිච්චි කරන්නේ. කීස් 12කින් සමන්විත වෙනවා. ෆන්ක්ෂන් කීස් 12කින් සමන්විත වෙනවා. සුවිශේෂී වූ ක්‍රියාවන් සඳහා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ෆන්ක්ෂන් කීස් 12යි විශේෂිත වූ වැඩ තියෙනවා නේ. ඒ ටයිපින් කීස් ගැනත් අපි ඉගෙන ගත්තා. ඊළඟට කන්ට්‍රෝල් කීස්. කන්ට්‍රෝල් කීස් control keys ගැන බලුවාම බලන්න මෙතන control key එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන එකක්. ඊට පස්සේ මෙතන එකක් නේ. ඊට අමතරව මෙන්න මෙතන කොටසක් තියෙනවා මේ area එකේ. keyboard එකේ ඔයගොල්ලෝ බලන්න. මෙතන home එක, end එක, ඔහම එතන keys ටිකක් තියෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න ඕන අපි numeric keypad එකට. ඒක නම් ඉතින් සරලව හඳුනා ගන්න පුළුවන්. numeric keypad එකේ මේ ඉලක්කම් ටික තමයි තියෙන්නේ. right? ඊළඟට අපිට එන කෙනා තමයි මෙන්න මෙතන ඉන්නේ special keys. special keys. special keys වල අපි කොළ පාටින් දක්වලා තියෙනවා. මෙතන ඉන්නවා. shift එක, caps lock එක, tab එක. special keys. ඉතින් මෙන්න මේ කට්ටිය හඳුනා ගන්න පුළුවන්. typing keys කියන්නේ මොනවද? special keys කියන්නේ control keys, numeric keys, ඊළඟට function keys කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඔන්න ওই ටික පැහැදිලිවම අවබෝධ කරගෙන ඉන්න ඕන keyboard එක සම්බන්ධව. right? යතුරු පුවරුව නේ. යතුරු පුවරුව සම්බන්ධව ওই දැනුම ඕගොල්ලෝගේ ළඟ තියෙනවා. ඉතින් යතුරු පුවරුවක් ගත්තාම keys සාමාන්‍ය standard එකේ කීයක් තියෙනවද keys කියන එක පිළිබඳව මතක තියාගන්න. 101ක් 102ක් 104ක් 108ක් ওই වගේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධ හැඩවල් වලිනුත් මේ යතුරු පුවරුව තියෙනවා. ඊළඟට mouse එකනේ. ඒක නම් ඉතින් ලොකු දෙයක් නෙවෙයි. ඉතින් සරල තියෙන්නේ. ඒ සරල උනත් වම් පැත්තේ බොත්තමක් තියෙනවා, දකුණු පැත්තේ බොත්තමක් තියෙනවා, මැද රෝදයක් තියෙනවා. ඕක තමයි mouse එක ගැන නම් කියන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඊට අමතරව මෙන්න මෙතන මේ ස්පර්ශ pad එක නැත්නම් touch pad එක. ඔන්න ඕක පටලවා ගන්න බෑ. හරි. ඕක touch screen එකත් එක්ක සමහර වෙලාවට පටලවා ගන්න. touch screen කියන්නේ මොකද්ද? ස්පර්ශ සංවේදී තිර. touch screen එකයි touch pad එකයි ওই දෙක පටලවා ගන්න එපා. right? විභාගවලදී උත්තර ලියන්න ගියාම දැන් නම් මේක තේරෙනවා. විභාගයේ කලබල වෙනවා. touch pad එකයි touch screen එකයි දෙක පටලවාගෙන උත්තර ලියනවා. touch pad එක නැත්නම් touch pad එක කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන තියෙන එක. ඒක මොකද්ද මේ laptop වල තියෙනවා. මේ බොහෝ වෙලාවට laptop වල තියෙනවා. cursor එක එහා මෙහා ගෙනියන්න තමයි ඕක පාවිච්චි කරන්නේ. ඕක සාමාන්‍යයෙන් mouse එකකින් කරන කාර්ය කරන්න පුළුවන් ඕකට. නේ.
ඒ ටච් පෑඩ් එක කියන එක මූසිකයෙන් කරන කාර්යය කරනවා. right? ඒක මතක තියාගන්න. ටච් පෑඩ් එක මූසිකයෙන්. ඊට පස්සේ මේ ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන් එක. ටච් ස්ක්‍රීන් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒකෙන් දත්ත ආදානය කරනවා. ඒ වගේම දත්ත ආදානය කරනවා. ඒ වගේම දත්ත මොකද්ද? ප්‍රතිදානය කරන්නත් පුළුවන්. ඒකට ආදානය ප්‍රතිදානය යන දෙකම සඳහා යොදා ගන්න පුළුවන් එක තමයි ටච් ස්ක්‍රීන් එක. ටච් ස්ක්‍රීන් ස්පර්ශ සංවේදී තිරය. විභාගේ මේක අහනවා right? මේක දන්නවා අනිවාර්යයෙන්. කොච්චර කිව්වත් කොච්චර පාඩම් කරත් මේක වර්ධිනවා කියලා විභාගේ ප්‍රශ්න පත්‍ර හදන අය දන්නවා. ඕගොල්ලොන්ට පටලැවෙනවා කියලා. ඒක නිසා මේ ටච් ස්පර්ශක පෑඩයයි ස්පර්ශ සංවේදී තිරයයි කියන එක ආශ්‍රයෙන් MCQ ප්‍රශ්නයක් හරි යොමු කරනවාම තමයි. මොකද කොච්චර දැනගෙන ඉඳියත් පටලවනවා. ටච් පෑඩ් එකයි ටච් ස්ක්‍රීන් එකයි පටලැවෙනවා නේ. ඒ වගේම තව අහන ප්‍රශ්නයක් තමයි ආදාන සහ ප්‍රතිදාන යන දෙකම වෙන්නේ මොකක්ද කියලා අහන එක. ඒකත් ජනප්‍රිය ප්‍රශ්නයක්. ඕගොල්ලෝ පාස් පේපර් බැලුවොත් නිරන්තරයෙන් ඕව අහුවෙනවා. right? මේ ඕගොල්ලොන්ට වර්ධින තැන් පේපර් හදන අය දන්නවා. ඒක නිසා ඒගොල්ලෝ ওই වචන දෙක දාලා අහනවා. මොකද කොච්චර පාඩම් කරලා කියත් පටලැවෙන නිසා. ඒක නිසා ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඒ සම්බන්ධව. ඊළඟට ජෝස්ටික් එක. මේකට සිංහලෙන් නම් කියන්නේ මෙහෙයුම් යටිය කියලා. මෙහෙයුම් යටිය. ජෝස්ටික්. මෙහෙයුම් යටිය. ජෝස්ටික්. මෙහෙයුම් යටියක් එහෙම නැත්නම් මේ ජෝස්ටික් කියන එකක් පාවිච්චි වෙන්නේ පරිගණක ක්‍රීඩා සඳහා. right? පරිගණක ක්‍රීඩා වලට තමයි ඔක ඕන වෙන්නේ. ඊළඟට තියෙන්නේ ආලෝක පෑන. මේක මේ කරුවලේ යන්න ගෙනියන එකක් නෙවෙයි. right? ටෝච් එකක් වගේ එකක් නෙවෙයි ආලෝක කිව්වට. මේක ලයිට් පෙන් එහෙමත් නැත්නම් ආලෝක පෑන කිව්වට මේක කරුවලේ යන්න ගෙනියන එකක් නෙවෙයි. නැත්නම් මේ කරුවල තැන් බලන්න ගන්න එකක් නෙවෙයි. right? මේක මොකක්ද මේක කරන්නේ? මෙන්න software එක. CAD. CAD software වලදී මේක පාවිච්චි කරනවා. මේකෙන් මොකද්ද කරන කාර්යය? මේකෙන් කරන්නේ පරිගණක තිරයේ ඇති මෙනු අයිතම දැක්වීමට හෝ තිරය මත ඇඳීමට ලිවීමට මේ යොදා ගන්නවා. හැබැයි හැඩයෙන් සාමාන්‍ය පෑනක හැඩයක් තියෙනවා. මේ ටච් ස්ක්‍රීන් එකෙන් ස්ක්‍රීන් එකේ ලියන්න. එහෙම නැත්නම් අයිකන් එකක් ක්ලික් කරන්න, ඩබල් ක්ලික් කරන්න, සිංගල් ක්ලික් කරන්න, ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. ඔන්න ඔය වගේ දේවල් වලට මේ පෑන පාවිච්චි කරනවා. මේකෙන් මේ එලියක් මොකක්වත් එන්නේ නැහැ. ඒක ස්ක්‍රීන් එකට සංවේදී. ස්ක්‍රීන් එකට සංවේදී. ඉතින් CAD software වලදී පාවිච්චි කරනවා. CAD software කියලා කියන්නේ ලොකු නිර්මාණක. කියන්නේ ලොකු බිල්ඩිමක තියෙන ප්ලෑන් එකක් වගේ අඳින එකක්. ඉලෙක්ට්‍රික් වයරින් කොහොමද යන්නේ? අන්න ඒ වගේ එකක්. ඉතින් අන්නේ ලොකු ප්ලෑන් එකක් අඳිනකොට මෙන්න මේ CAD software පාවිච්චි කරලා අපි නිකන් ලොකු මේ කොලයක පෑනින් අඳිනවා වගේ මේවයින් අඳින්න පුළුවන්. එතකොට ආලෝක පෑන පාවිච්චි කරන CAD software වලදී ඉංජිනේරින් කටයුතු සඳහා. නේ මෙහෙයුම් යටිය ජෝස්ටික් එක පාවිච්චි කරන්නේ ගේම් ගහන්න. right. ඊළඟට බලන්න රූප සහ වීඩියෝ. රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම. රූප සහ වීඩියෝ ආදානය කරන devices ගැන තමයි කතා කරන්නේ. ඩිජිටල් කැමරාවනේ අපිට නිකම්ම මතක් වෙන්නේ. ඊට පස්සේ වෙබ් කැමරාව.
ඊළඟට CCTV. ඩිජිටල් කැමරාවෙන් කරන කාර්යය මොකද්ද? ඡායාරූප සහ වීඩියෝ දර්ශන පරිගණකය වෙත ආදානය කිරීම. ඡායාරූපයි වීඩියෝ දර්ශනයි පරිගණකය සඳහා ආදානය කරනවා. වෙබ් කැමරාවෙන් මොකද වෙන්නේ? පරිගණකයට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන කෙනෙක් දර්ශනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් බලන්න පුළුවන්. වෙබ් කැමරාවෙන් ඕක එක පින්තූරයක් එහෙම නැත්නම් වීඩියෝ එකක් ලබා දෙනවා අන්තර්ජාලය හරහා ඉන්න කෙනෙකුට. ලැප්ටොප් එකකදී නම් වෙබ් කැමරාවක් කියලා වෙනම එකක් ඕනේ. ලැප්ටොප් එකේ කැමරා එක තියෙනවා නේ. ඒක මෙතනින් මේ පෙන්නලා තියෙනවනේ. අපි වෙනම වෙබ් කැමරා ඕන වෙන්නේ නැහැ. ඩෙස්ක්ටොප් වල තමයි ඕනේ. ඊට පස්සේ මේ CCTV closed circuit TV. ඔය ගොඩක් අය CCTV කිව්වට ඒකේ සම්පූර්ණ නම දන්නේ නැහැ. closed circuit TV. TV කියන එකේ තේරුම ටෙලිවිෂන් කියන එක. එතකොට closed circuit television CCTV පියව් පරිපත රූපවාහිනී කැමරා සිංහලෙන්. පියව් පරිපත රූපවාහිනී කැමරා. එතකොට මේ පියව් පරිපත රූපවාහිනී කැමරාවකින් කරන්නේ මොකද්ද? රූප එහෙමත් නැත්නම් වීඩියෝ දර්ශනයක් ග්‍රහණය කරගෙන එම දත්ත උපාංගයන් තුල ගබඩා කරලා තියෙනවා. හાર્ඩ් ඩිස්ක් වල ගබඩා කරලා තියෙනවා. ඉතින් මාර්ග නීති රීති උල්ලංඝනය කරනවාද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ස්ථානයක ආරක්ෂාව තහවුරු කර ගන්න පුළුවන් වීඩියෝ දර්ශනයක් තියෙන නිසා යම්කිසි සිදුවීමක් වුණොත් ඒකෙන් බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට ඩිජිටල් කැමරාව, වෙබ් කැමරාව, පියව් පරිපත රූපවාහිනී කියන ඒවා රූප සහ වීඩියෝ ආදානය කරන උපකරණ. ආදාන කරන උපකරණ සඳහා ලියන්නේ කිව්වොත් උදාහරණ මේවා ලියන්න පුළුවන්. රූප සහ වීඩියෝ ආදානය කරන උපකරණ කියලා ඉතින් මේවා විශේෂිතව වෙන් කරන්නත් පුළුවන්. input devices වෙබ් කැමරාව, ඩිජිටල් කැමරාව, ඒ වගේම CCTV කියන ඒවා input devices. ඒ වගේම තව input devices පරිගණකයේ වෙත දත්ත ආදානය කරන උපක්‍රම ගණනාවක් තියෙනවා. ඊළඟ තමයි පැතලි තල සුපිරික්ෂකය. flatbed scanners. flatbed scanners. පැතලි තල සුපිරික්ෂකය ගැන කතා කරනකොට මම මුලින්ම මේක ගැන බලන්න තියෙන්නේ. පැතලි තල සුපිරික්ෂකය බැලුවාම එයා කරන්නේ ඡායා පිටපත් යන්ත්‍රයකට සමාන ක්‍රියා කරන්නේ. ලේසර් කිරණ මගින් ඒකේ තියෙන ටික කියවලා ඒක ඩිජිටල් තොරතුරක් බවට පත් කරනවා. ඉතින් ඒක පරිගණකයට ආදානය කරනවා. ඊළඟට මෙතනට යනවා දෙවෙනි අවස්ථාවේදී තීරුකේත කියවනේ බාකෝඩ් රීඩර් එක. ඉතින් ඒක ඕගොල්ලෝ සුපර් මාකට් එකකට ගියොත් නිතරම අපිට මුණ ගැසෙන එකක්. තීරුකේතය කියවනයකින් අපිට තීරුකේතය කියව ගන්න පුළුවන්. ඉතින් ඒ දත්ත ටිකත් පරිගණකය වෙතට ලබා දෙනවා. ඒක නිසා ඒකත් ආදාන උපක්‍රමයක් වෙනවා.
right දැන් ආදාන උපක්‍රම පරිගණක පද්ධතිය වෙතට දත්ත සපයනේව සෑහෙන ප්‍රමාණයක් ගැන අපි ඉගෙන ගන්න. right ඊළඟට මෙන්න මේ දැන් කතා කරන එකත් හරිම වැදගත්. MCQ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා මෙන්න මේ දැන් මේ මතක් කරනකොට එනවා MCQ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන. එහෙම නැත්නම් magnetic ink character reader MICR right චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන්නේ magnetic ink character කියන එක. මේක තියෙන්නේ කොහෙද? බැංකු ආශ්‍රිතව. මෙයා ඉන්නේ බැංකු ආශ්‍රිතව. බැංකු ආශ්‍රිතව තමයි ඉන්නේ. චෙක් පතක තියෙන නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රමය යොදා ගන්න. right ඒ වගේම මොනවද? බැංකුවේ කේතය, බැංගිනුම් අංකය පරිගණකයේ වෙත ආදානය කරනවා. එතකොට MICR එක එහෙම නැත්නම් චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය කියන එක ගත්තාම මෙයා ඉන්නේ බැංකු ආශ්‍රිතව. ඒ වගේම චෙක් පතක තියෙන නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රමය උපයෝගී කරගන්න. ඒතකොට චෙක් පතේ තියෙන බැංකු කේතය, බැංකු ගිණුම් අංකය මේකෙන් කියවන්න. ප්‍රකාශ අක්ෂර සංඥාන OCR. මේ OCR කියන කෙනා ඊළඟට මතක තියාගන්න. මේවා කතාවක් වගේ මතක තියාගන්න මේවා right. නැත්තම් මේවා දැන් මේ ඔක්කොම ටික පටලවිලා යනවා. ප්‍රකාශ අක්ෂර සංඥානනය OCR. එතකොට බොහෝ ගොඩාක් පිටු ගණනකින් යුතු ලේඛන ඉතා කෙටි කාලයකින් පරීක්ෂා කර පරිගණකගත කිරීම. පරිගණකගත කරාම මේ ලේඛනය සංරක්ෂණය කරන්න පාවිච්චි කරනවා. මෙහෙමයි. මේ ප්‍රකාශ අක්ෂර සංඥානනයෙන් කරන්නේ මේක මේ ලයින් එකක් දිගේ අල්ලගෙන කියන පොතක පොත්නේ පුස්තකාලවල තමයි ඔක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මේකෙන් කරන්නේ මේක අල්ලගෙන ගියාම රූපෙන් පේනවා. මේක දිගට අල්ලගෙන ගියාම මේ තියෙන වචන ටික එයා ග්‍රහණය කරලා ගන්නවා. ඉතින් විශාල පිටු ගානක් තියෙන ලේඛනය පුංචි වෙලාවකදී ස්කෑන් කරලා පරිගණකගත කරන්න මෙයාව පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට මේක පුස්තකාලවල සහ ඔය ගොඩක් ලේඛන පවතින මේ රාජ්‍ය ආයතනවල මේක බහුලව පාවිච්චි කරනවා. right හොඳට මතක තියාගන්න මේක පුස්තකාලවල බෙහෙවින් යාවේ OCR කියන ප්‍රකාශ අක්ෂර සංජානනය. අක්ෂරයි. හරි? සලකුණු නෙවෙයි මතක තියාගන්න. තව එකක් තියෙනවා ඊට පල්ලෙහින් ප්‍රකාශ සලකුණු සංඥානන උපක්‍රමය. එතකොට මේ ඔප්ටිකල් කැරක්ටර් රෙකොග්නිෂන් කියන එක හතරවෙනි එකේ තියෙනවා. right? උදාහරණ හතර ඔප්ටිකල් කැරක්ටර් රෙකොග්නිෂන්. කැරක්ටර් කියන එකේ තේරුම තමයි අකුරක් කියන එක. right? එහෙනම් ඔප්ටිකල් කැරක්ටර් රෙකොග්නිෂන් නම් අනිවාර්යයෙන්ම පුස්තකාලවල සහ රජයේ මේ ආයතනවල බහුලව පාවිච්චි කරන්නේ මොකටද? ලේඛන ස්කෑන් කරන්න. ලේඛනවල තියෙන ඒ තොරතුරු ටික ස්කෑන් කරලා ගන්න. ඊළඟට ඊට පහලින් කල්පනා අපි ඉගෙන ගන්නවා ප්‍රකාශ සලකුණු සංජානනය. ප්‍රකාශ සලකුණු right මේකෙදි මේ සලකුණ කියන එක තියෙනවා right උඩ තිබිච්ච එකේදී තිබුණේ මොකද්ද? කැරක්ටර් අකුර කියන එක. අකුරු හඳුන ගන්න තමයි OCR පාවිච්චි කරන්නේ. මේක ප්‍රකාශ අක්ෂර සංඥාන. මෙතන සලකුණු තියෙන්නේ. ඔයගොල්ලෝගේ විභාග ප්‍රශ්න පත්‍ර ඔය ලෙවල් එහෙම ලියනකොට පාට කරලා යවන්න කියනවා. හරියටම පාට කරලා බෝලේ ඇතුලේ පාට කරලා යවන්න කියන පිළිතුරු පත්‍රේ. ඒ වුණාම මේ සලකුණු මැෂින් වලින් තමයි පරීක්ෂා කරලා ටක් ගාලා උත්තරේ කියන්නේ. right? එතකොට මේ ප්‍රකාශ සලකුණු සංජානනය ගත්තාම
මේක ඉතින් ආදාන උපක්‍රමයක්. පැන්සලෙන් හරි මේ පෑනකින් හරි සලකුණු කරපු විභාග බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වගේ ඒවා මේ පරීක්ෂා කරන්න තමයි මෙයා බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ. මෙයාට පුළුවන් මේ විවිධ ස්ථානවල තියෙන සලකුණු කියවලා මෙහෙමනේ මේ ස්ථානවල සලකුණු තියෙනවායි කියලා පරිගණකයට දැනුම් දෙන්න. ඉතින් ඒකට අනුව පරිගණකයෙන් අදාළ ස්ථානවල තියෙන සලකුණු ටික පැහැදිලිව ලබා දෙනකොට එයාගේ තියෙන වැඩසටහනින් එයා හරි වැරදි මාක් කරලා ලකුණු ප්‍රමාණය ලබා දෙනවා. එතකොට මේ තුනෙන් බලන්න මේ ඔප්ටිකල් මාක් රෙකොග්නිෂන් එක නැත්නම් OMR එකෙන් කරන්නේ සලකුණු හඳුන ගන්න. OCR එකෙන් කරන්නේ අකුරු හඳුන ගන්නවා. මැග්නටික් කැරක්ටර් එක එහෙම නැත්නම් MICR එකෙන් කරන්නේ චුම්බක තීන්දුව ලක්ෂණ එයා ඉන්නේ බැංකුවල කියන චෙක් පත්වල බැංකු කේතය සහ ගිණුම් අංකය හඳුන ගන්න තමයි එයා ඉන්නේ. right. හොඳට බලන්න ওই තුන් දෙනාගෙන් කරන කාර්යයන් තුන. හොඳට මනසට දාගන්න. එහෙම නැත්නම් ඕව පටලැවෙයි. මේ තුන ගත්තට පස්සේ ඉතින් මේවත් ආදාන තමයි. ඊළඟට අවසාන වශයෙන් අපිට දෙකක් කතා කරන්න මේ තව දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි ණයපත් හෝ හරවත් කියවනය සහ මයික්‍රොෆෝනය. එමත් නැත්නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය. ඊළඟට ඉන්නේ මයික්‍රොෆෝනය. ඉතින් මේ ණයපත් හෝ හරපත් කියවන්නේ නැත්නම් මේ ඔටෝමැටික් ටෙලර් මැෂින් එක ගත්තාම මේකෙදි කාඩ් එක ආදානයක් විදියට ලබා දෙනවා. අපි දැන් මුදල් ගන්න යනවා කියලා. එහෙමනම් කාඩ් එක දෙනවා. මුරපදයේ ආදානයක් වෙනවා. අවශ්‍ය මුදල් ප්‍රමාණය ආදානයක් වෙනවා. ওই ආදාන ටික දුන්නාම පරිගණක පද්ධතියේ අන්තර්ජාලය මගින් පරීක්ෂා කරලා බලනවා. මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් තියෙනවද account එකේ කියලා. එහෙම තියෙනවා නම් එයාට මුදල් ලබා දීම සිදු කරනවා. ඉතින් ණයපත් තරපත් කියවන තව එකක් තමයි ස්වයංක්‍රීය ටෙලර් මැෂින් එකේ ප්‍රතිදාන එකකකුත් තියෙනවා. ඩිස්ප්ලේ එකක් තියෙනවනේ අපිට බලා ගන්න විස්තර ටික නේද? ඊළඟට තියෙන්නේ මේ මයික්‍රොෆෝනය. ඉතින් මයික්‍රොෆෝනයෙන් කරන්නේ ශබ්දය ආදානය කරන පරිගණක පද්ධතියට දෙනවා. ඉතින් ඔය විදියට මෙතන කොටස් පහක් යටතේ මේ වර්ග පහක් යටතේ කතා කරා විශාල කරුණු ප්‍රමාණයක් මේ ආදාන උපකරණ ප්‍රමාණයක් තියෙනවා. මයික්‍රොෆෝනය අන්තිමට කතා කරේ බලන්න උදාහරණ 6ක් දීලා තියෙන මොනවටද? මේ ස්කෑනර්ස් වලට. ස්කෑනර්ස් වර්ග 6ක් තියෙනවා. ස්කෑන් සොපිරික්ස් එක ආදානය කරන්නේ. ඒ වගේම රූප සහ වීඩියෝ ආදානය කරන උපක්‍රම 3ක් ගැන කතා කරා. ඩිජිටල් කැමරාව, වෙබ් කැමරාව, CCTV කැමරාව. ඒ වගේම ඊළඟට මේ ආලෝක පෑන ගැන, මෙහෙයුම් යටිය, ස්පර්ශ සංවේදී තිරය, ටච් පෑඩ් එක, මූසිකය ඔව කතා කර දැක්වීමේ උපාංග. එස ඊට පස්සේ එක තමයි අන්තිම කර යතුරු පුවරුව. ඉතින් යතුරු පුවරුව ආදානය ඒක දැක්වීමේ උපාංගමයට තියෙන මූසිකය මේ ස්පර්ශ පෑඩය, ඒක ස්පර්ශ සංවේදී තිරය,
මෙහෙයුම් යටිය මේ ගේම් ගහන්න පාවිච්චි කරන ආලෝක පෑන කැට් software වලට ඩිජිටල් කැමරාව වෙබ් කැමරාව ඊළඟට මේ CCTV ස්ථානීය ආරක්ෂාවට පාවිච්චි කරන එක පැතිලිතර සුපරීක්ෂකය නේ ඉතින් ඡායා පිටපත් වගේ දේවල් ස්කෑන් කරගන්න ඡායා පිටපත් වගේ වට ඊළඟට මේ තීරුකේත කියවන්නේ මොකද කරන්නේ තීරුකේතය කියවන එක චුම්බක තීන්දුව අනු ලක්ෂණය මොනවද කියන්නේ බැංකුවල තියෙන චෙක් පාත්වල ඒ තියෙන බැංකු කේතය සහ ගිණුම් අංකය කියවන ඊළඟට ප්‍රකාශ අක්ෂර සංජානන OCR character recognition එක කරන්නේ අකුරු තමයි අකුරු වචන හඳුනා ගන්න එක තමයි character recognition එකෙන් කරන්නේ ඊට පස්සේ ප්‍රකාශ සලකුණු සංජානනය අන්න සලකුණු හඳුනා ගන්න මෙයාට පුළුවන් සලකුණක් පේපර් වල අපි ලකුණු කරන සලකුණු හඳුනා ගන්න පුළුවන් ඊළඟට ණයපත් හෝ හරපත් කියන එක ඔටෝමැටික් ටෙලර් මැෂින් එක ඒකට කාඩ් එක දැම්මම මුදල් අපිට ලබා ගන්න පුළුවන් අදාළ ආදානයන් ටික දුන්නා ඊළඟට මයික්‍රොෆෝනය මයික් එකනොත් ශබ්දය ආදානය කරගන්න පුළුවන් ඔන්න ඔය විදිහට පරිගණක පද්ධතියට දත්ත ආදානය කරන ඒවා පිළිබඳව පූර්ණ අවබෝධයක් අපි ලබා ගන්නවා දත්ත ආදානය input devices ගැන සම්පූර්ණ අවධානයක් හොඳින් ලබා ගන්න ඕන. ඊළඟට අපිට තියෙන්නේ ප්‍රතිදාන උපක්‍රම ගැන යොමු කරන්න. ඉතින් මේ ප්‍රතිදාන උපක්‍රම කොටස් තුනකට බෙදෙන මෘදු, දෘಢ සහ ශබ්ද කියන. ප්‍රතිදානය ගැන සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ මොනිටරේ නේද? මොනිටරේ තමයි අපිට පාවිච්චි මතක් වෙන්නේ output device එක විදිහට. ඒ වගේ මේකත් එක්කම යන එකක් තමයි printerේ. මොනිටරෙන් එන අවුට්පුට් එක අපිට බලන්න පුළුවන් printerෙන් එන අවුට්පුට් එක අපිට බලන්නයි අල්ලන්නයි දෙකම පුළුවන් ශබ්දය අල්ලන්න බෑ අහන්න විතරයි පුළුවන් නේ එතකොට මොනිටරෙන් එන එක බලන්න විතරයි පුළුවන් සවුන්ඩ් මේ ස්පීකර්ස් වලින් එන එක අහන්න විතරයි පුළුවන් දෘඩ පිටපතක් විදියට එනකොට බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් right දෘඩ පිටපත් වල තියෙන විශේෂත්වය ඒකයි ටියුට් එකේ මේ දේවල් ටික කොහොමද සැකසিলা තියෙන්නේ කියන එක මතක තියාගන්න මේ පරිගණකයක් යන කොහොමද කියලා තියෙන ඊළඟට පරිගණකයේ විශේෂිත ලක්ෂණ ටික දාලා තියෙනවා ඊළඟට මේ පරිගණක වර්ගීකරණය මෙන්න මේ විදිහට මම ටියුට් එකේ මේ පිළිවෙලට දාලා තියෙන ඕගොල්ලන්ට මතක පාඩම් කරගන්න ලේසි ඊළඟට ප්‍රමාණය අනුව පරිගණක වර්ග කරන එක පාටින් දාලා තියෙනවා ලේසියෙන් මතක තියාගන්න අවශ්‍ය කරුණු highlight කරලා තියෙනවා ඊළඟට තාක්ෂණය අනුව වර්ග කරන එක කොටස් ටික ඊළඟට පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය මෙන්න මෙතන මම මේ සාකච්ඡා කරපු එකේ මේ මිනිස්සෙක්ගේ රූපයක් දාලා තියෙන්නේ මේක මේ මතක තියාගන්න. මේ විදිහටම තමයි ඉන්නේ. ඉතින් මේ රූපේ සම්පූර්ණ කරන්න ඕගොල්ලන්ට ටියුට් එක ලැබුණ වෙලාවක මෙතන මේ ඊතලයක් දාලා මේ පැත්තෙන් පෙන්නලා තියෙන මේ විභාග ප්‍රශ්න එන නිසා මේ කරුණු ටික මම පෙළගස්සලා තියෙන පොයින්ට් ෆෝම් එකෙන් මේකෙදි මේ ආදානුපාංග වලින් දත්තාවම කොහොමද ඒකේ කරුණු ටික හරියට මතක තියාගන්නේ කොහොමද කියලා පහසු වෙන විදිහට මෙතන කරුණු ටික පෙළගස්සලා තියෙනවා. ඒ වගේම මේ පරිගණකයේ මේ යතුරු පූර්ව කියන එකේදී මේකෙදී ඔයගොල්ලෝ සිලබස් එකේ නැහැ මෙන්න මේ කොටස. මේකට කියන්නේ මේ QWERT වයි කියලා හේතුව තමයි කීබෝඩ් එකේ ගත්තොත් ABCD පිළිවෙලට නෑනේ. උඩම තියෙන Q අකුර ඊළඟට W ඊට පස්සේ ERTY. ඔන්න ඕක මේ හදපු කෙනා තමයි මේ ෂෝල්ස් කියන කෙනා. එයා තමයි ඔය මේ විදියට මේ අකුරු ටික
පිළිවෙලට හදලා තියෙන්නේ. දැනට තියෙන මේ හැඩහුරුකම අකුරු ඒ අපිළිවෙලට හදලා තියෙන්නේ මෙයා තමයි. ඒක ටයිප් කරන්න පහසුවට තමයි එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ දැක්වීමේ උපාංග යටතේ මම වර්ග කරලා තියෙනවා මවුස් එක, ටච් ස්ක්‍රීන් එක, ජෝස්ටික් එක, ලයිට් පෙන් එක. ඊළඟට ඩිජිටල් මේ අපි මේ රූප සහ වීඩියෝ ආදානය යටතේ වර්ග කරලා තියෙන ඩිජිටල් කැමරාව, වෙබ් කැමරාව සහ CCTV. ස්කෑනර්ස් යටතේ වර්ග කරලා තියෙනවා ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස්, බාර්කෝඩ් රීඩර්, මැග්නටික් කැරක්ටර් රෙකග්නිෂන් MICR කියන එක. ඊළඟට මේ OCR, OMR කියන ප්‍රකාශ අක්ෂර හඳුනා ගන්න එක සහ ප්‍රකාශ සලකුණු හඳුනා ගන්න. ඊට පස්සේ ATM මැෂින් සහ මයික්‍රොෆෝන් එක කියලා දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මම ටියුට් එකේ මේක පෙළගස්සලා තියෙන්නේ. පහසුවෙන් ඔකුන්නොන්ට කරුණු ටික ලියා ගන්න සටහන් කරගන්න පුළුවන් වෙන්න තමයි ටියුට් එකේ මේ කරුණු ටික මම දාලා තියෙන්නේ. ඊළඟට මේ ඉදිරියේ තියෙන කරුණු ටිකත් මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරණයේ ටිකක් තියෙනවා මෙතන. ටියුට් එකේ ඒවා අන්තර්ගත වෙනවා. මේ ටික මේ ආදාන උපක්‍රම ළඟට එනකන් තමයි මම කතා කරේ ඉන්පුට් ඩිවයිසස් සම්පූර්ණයෙන් ඉන්පුට් ඩිවයිසස් ගැන අවබෝධය තියාගන්න ඊළඟ දවසේදී අපි ඊටු ටික කරමු අවුට්පුට් ඩිවයිසස් ගැන බලන්න තියෙනවා අවුට්පුට් ඩිවයිස් ගැන බලලා ඊටු ටික අපි කම්ප්ලීට් කරමු මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරණයක් එහෙම තියෙනවා ඒ ටික අපි ඊළඟ දවසේදී බලමු එක දවසේදීම කරොත් ටිකක් වැඩි වේවි ඉතින් කරුණු ගොඩක් සාකච්ඡා කරලා තියෙන තව මේ ඒක නිසා දැම්ම පාඩම් කරන්න මේ ICT විෂය හොඳට පාඩම් කරන්න පටන් ගන්න දැම්ම මොකද ටර්ම් ටෙස්ට් එකෙන් භාගයක් කරලා ඉවරයි රයිට් භාගයටත් වැඩියෙන් කරලා තියෙන්නේ භාගයකට වැඩියෙන් කරලා තියෙන්නේ අපි චැප්ටර්ස් 3යි කරන්න ඕන රයිට් මේ ඉතින් පළවෙනි මාසේ පළවෙනි මාසේ යනකොට තව අපිට තව දවස් දෙකකුත් තියෙනවා මේ තව දවස් දෙකක් යනකොට කොහොමද මේ පාඩම ඉවර කරගන්න පුළුවන් එතකොට අපි පළවෙනි වාරයෙන් 3න් 2ක් ඉවර කරලා තියෙනවා. එක පාඩමයි තව තියෙන්නේ. රයිට්? ගණන් හදන පාඩමක් තියෙන්නේ. එක මාසයක් යනකොට පෙබරවාරි මාසය යනකොට අපිට මේ පාඩමත් ඉවර කරගන්න පුළුවන්. එතකොට මුළු වාරෙම මේවා අපිට වේලසනින් ඉවර කරගන්න පුළුවන්. right? එතකොට අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉක්මනට සිලබස් එක ඉවර කරලා දාන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පුළුවන්. හොඳට වෙලාව තියෙනවා අමතර දැනුමත් වැඩි දියුණු කරගන්න. right. ඊළඟට මගේ පොඩි ෆෝම් එකක් තියෙනවා ඒක ෆිල් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ෆිල් කරන්න ඕන. මේ ෆෝම් එක ෆිල් කරපු නැති අය ඉන්නවා නම් ඔන්න ඔක ෆිල් කරන්න. මේක ඇඩ්‍රස් එක දානකොට හරියටම දාන්න නමත් ඔයගොල්ලෝගේ හරියට දාන්න කැලි කැලි දාන්න එපා. මොකද මොනවා හරි ටියුට් එකක් හරි මොකක් හරි මම පෝස්ට් එකට දැම්මොත් ඊළඟට ආයි රිටර්න් එනවා. ඒක නිසා හරියටම ගෙදර නම් තියෙනවා නම් නම්බර තියෙනවා නම් ඒවා හරියටම දාලා ගමේ විස්තර දාන්න දෙමාපියෝගේ නමත් හරියට දාන්න රයිට් ගොඩක් වෙලාවට පෝස්ට්මන්ලා ඔය හොයාගන්න එක්ක ගෙදර නම්බර එකකින් එක්ක නමෙන් එහෙම නැත්නම් දෙමාපියෝගේ නමෙන් තමයි පොඩි ළමන්ගේ නම කිව්වට ඒගොල්ලෝ දන්නේ නැහැ රයිට් ඔක ෆිල් කරන්න මොනවා හරි නොතේරුණ තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් ඔන්න කියන්න ඒකටත් වෙලාව තියෙනවා මොනවත් ගැටලුවක් නැත්නම් ලීව් වෙලා යන්නත් පුළුවන්. ක්ලාස් එක දැන් ඉවර කරනවා.
ෆෝම් එක පුරවන්න ෆෝම් එක ෆිල් කරේ නැත්නම් මීට කලින් ඒක ෆිල් කරලා දාලා ලීව් වෙන්න. රයිට් මමත් ක්ලාස් එකෙන් ලීව් වෙනවා මොනවත් ගැටලුවක් නැහැනේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. right